ආයුර්වේදයේ කුලහතර සාන්තිපීඨ විද්‍යාලයේ ශාඛා වසරේ 11 ශ්‍රේණියේ ඉතිහාසයේ විෂය පස්වෙනි පාඩම සමගයි ඔබ සම්බන්ධ වෙන්නේ. බ්‍රිතාන්‍යයේ නැත්තේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන. ඔබ කලින් පාඩමේදී අපසුගේ පාඩමේදී ඉගෙන ගත්තා විරෝධී පැහැදිලිවීම පිළිබඳව ඔබේ ක්‍රියාකාරීත්වය කොහොමද අපේ රටේ බලය අල්ලගන්න කියන එක ඔයදී අපේ රට තුළ බලය ව්‍යාප්ත කරගෙන ක්‍රියාකාරී කෙසේද කියන එක ඔබට අවබෝධය ලැබෙනවා. බලමු බ්‍රිතාන්‍ය ලංකාව තුළ බලය ව්‍යාප්ත කරගන්නත් එක්ක කොහොමද ශ්‍රී ලංකා ආර්ථික තත්ත්වය සමාජය තුළ විවිධ පැතිකඩවල් තියෙන අපිට කතා කරන්නට ආර්ථික දේශපාලන සමාජ අධ්‍යාපනය යන ශාස්ත්‍ර මෙතන අපි කතා කරන ආර්ථික අංශය පිළිබඳව. අපිට බ්‍රිතාන්‍යයෙන් කොයි ආකාරයකද ලංකාවේ ආර්ථිකය වෙනස් කළේ කියන එක පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ. බ්‍රිතාන්‍ය පැමිණීමට පෙර කොහොමද ලංකාවේ ආර්ථික තත්ත්වය කියලා ගොඩක් බලන්න. අනුරාධපුර රාජ්‍ය සමයේ සිට කෝට්ටේ රාජ්‍ය සමය දක්වා කාලයේදී අපේ රටේ පවතින ස්වයංපෝෂිත ආර්ථික රටක්. අත්තම් ක්‍රමයෙන් තමයි ශ්‍රමදායකත්වයේ සැපෙන්නේ. මුදලකට බැටුපකට මේ ශ්‍රමදායකත්වයේ සැපෙන්නේ. අත්තම් ක්‍රමයට සේවයට සේවයක් සැපේ. මේ විදිහට තමයි අතීතයේදී මේ ශ්‍රමදායකත්වයේ සැපෙන්නේ. විදේශීය වෙළඳාම් සංගঠන රජකීය ඒකාධිකාරය යටතේ පවතින. ඒ රාජ්‍ය මේ කතා කරේ අපි රාජ්‍ය පාලන කාලය. නමුත් පෘතුගීසීන්ගේ පැමිණීමෙන් පසු මුහුදුබඩ ප්‍රදේශවල ආර්ථික තත්ත්වය යම් තාක් දුරකට පැවතිච්ච තත්ත්වයකට වඩා වෙනස් වෙනවා. ඔවුන් දේශීය කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩි නියමිතතාවයක් දක්වන්නේ නැහැ. ඒ නිසා දේශීය කෘෂිකර්මාන්තයේ අඩාල වීමක් අපිට දක්වන්නට තියෙනවා. ඒක හේතුවක් තමයි ඔවුන් බහුලව පුරුදු වගාව කෙරෙහි තමයි වැඩි අවධානය යොමු කරන්නේ. ඒ අනතුරුව පෘතුගීසීන්ගේ අනතුරුව ලංකාවට ලන්දේසීන්ගේ පැමිණීමෙන් පස්සේ ලන්දේසීන් අපනයන ඉලක්ක මුල් කරගෙන තමයි ලංකාවේ තිබිච්ච වගත වෙච්ච පුරුදු එනිසා ගම්ගිස් පොත් කියන බෝග සම්පූර්ණ වගා කරනවා. අපනයට ඉලක්ක මුල් කරගෙන තමයි මේක සිදු කරන්නේ. ඒ නිසා අපි බලනකොට අපේ දේශීය කෘෂිකර්මාන්තයේ අඩාල වීමක් සිදු වෙලා තිබෙනවා. වැඩකට වැඩ කර සුළු කම්කරු පිරිසක් ඇතිවීම මේ ලන්දේසී සමයේදී වැඩ පුළුවන් කාරණා. වැඩකට වැඩ කරන සේවකයන්ගේ අනුසුළු ප්‍රමාණයක් පමණයි. මේක අපේ මුලින්ම වෙනස් වෙන්නේ බ්‍රිතාන්‍යයේදී වැඩකට සේවය කිරීම බොහෝ වැඩි වෙනවා. නමුත් පොදුවේ බලපුවහම ලන්දේසීන්ට පෘතුගීසීන්ට මුළුමහත් ශ්‍රී ලංකේ දේශීය ආර්ථිකය වෙනස් කිරීමේ හැකියාව තිබුණේ නැහැ. පෘතුගීසි සහ ලන්දේසීන් කියන ජාතීන් දෙකට. ඒට හේතුව තමයි ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකා රට මැදියේ වෙනම පාලනයකයක් පැවතීම. උදාහරණයක් රට රාජධානි. පෘතුගීසීන් ලන්දේසීන් මුදුබඩ පාලනය නතු කරගත්තට උන්ට නමුත් උන්ට හැකියාව ලැබෙන්නේ කිසිම විදිහක ශ්‍රී ලංකාවේ මධ්‍ය රාජධානිය මුල් රාජධානිය පවරා ගැනීම. ඒ නිසා මුළුමනින්ම ලංකාවේ ආර්ථිකය වෙනස් කිරීමේ හැකියාව ඔවුන්ට තිබුණේ නැහැ. නමුත් බ්‍රිතාන්‍යයෙන් මේ තත්ත්වය වෙනස් කරනවා. 1815 වෙනකොට ඉංග්‍රීසීන් විසින් ලංකාව බොහෝගේ අනසකට මොනවත් ලංකාව අනසකට කරගැනීම පස්සේ මේ තත්ත්වය වෙනස් වෙනවා. ඒක බලමු 1815ට පෙර 1815ට පෙර තත්ත්වය 1815ට වටා තත්ත්වය කොහොමද කියලා. මුහුදුබඩ ආර්ථික තත්ත්වය පමණක් වෙනස් වෙනවා. මුලින්ම යටත් කරගන්න මුහුදුබඩ පමණක් නිසා මුහුදුබඩ ආර්ථිකය පමණයි වෙනස් වෙන්නේ. රටකට වෙනම පාලන එකට හේතු වෙනවා. රටකට වෙනම පාලනයක් ලැබෙච්ච නිසා පැරණි සාම්ප්‍රදායික ස්වයංපෝෂිත ක්‍රමය ඒ විදිහටම රට මැදේ ක්‍රියාත්මක වෙනවා. ගම් සභාව ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ගම් සභාවේ කාර්යයන් ඒ විදිහටම වෙනවා. ගම් සභාවට අනිවාර්ය සේවා රාජකාරී ශ්‍රම කරන ශ්‍රමයේ සැපයනවා. මේ දේවල් ඒ විදිහටම රට මැදේ තියෙන රාජධානිය තුළ ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ අනිවාර්ය සේවා රාජකාරී ශ්‍රම ක්‍රමය
ජීවිතයේ රජවරු තමන්ගේ කඩේ පිට කර ගැනීමට නොවේ. මේ අනිවාර්ය සේවා රාජකාරී ශ්‍රමයෙන් කලේ ගමේ වැවල රැතු කිරීම, ගමේ මහා මාර්ග අලුත්වැඩියා කිරීම ආදී කටයුතු තමයි අනිවාර්ය සේවා රාජකාරී ශ්‍රමයෙන් ගම් සභාව මූලිකත්වයෙන් මේ කාර්යය සිදු වෙනවා. නමුත් විද්‍යාඥයන් ඇමීමෙන් පසුව මේ ශ්‍රම ක්‍රම ශ්‍රමයේ සපයාගත් රාජකාරී ශ්‍රම ක්‍රම අනිවාර්ය සේවා රාජකාරී ශ්‍රම ක්‍රමයකින් දෙකම අහෝසි වෙනවා. 1815 පසු තත්ත්වය 1815 පසු තත්ත්වයට කතා කරපුවහම අපි කෝල්බර්ගේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම ඉඩම් කිරීමේ හඳුන්වා දීම තමයි ප්‍රධානම හේතුව වෙන්නේ. ඒ ඇත්තේ ඉඩම් කිරීමේ ප්‍රතිපත්තිය අනිවාර්ය සේවා ශ්‍රමිකයන් අහෝසි කිරීම නිසා වැඩිපුර වැඩ කරන ශ්‍රමික පන්ති විහිවීම, කුරුදු පාලුවේ ඒකාධිකාරී පෞද්ගලිකංශයට බාර දීම, ඍජු හා වක්‍රව පැනවීම ආදී හේතුවෙන් ලංකාවේ ආර්ථිකය වෙනස් වීම ආරම්භ වෙනවා. ඒකට ලංකාවේ ආර්ථිකය ඉන්ක්‍රීසිං සාමාන්‍යම ලංකාව බවරගත්තට පස්සේ ලංකාවේ යටත් කරගත්තට පස්සේ ලංකාවේ ආර්ථිකය පැවතිච්ච ආර්ථිකය එහෙම පිටින්ම අනෙක් පැත්ත ගන්න අනෙක් පැත්ත පෙරලෙනවා. ඒකට හේතුව තමයි කෝල්බ්‍රූක්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ. මේ කෝල්බ්‍රූක් කියන ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ශ්‍රී ලාංකිකයන්ගේ දේශීය සාම්ප්‍රදායික දේශීය ආර්ථිකයට පහරවා දෙනවා. දේශීය කෘෂිකර්මාන්තයට පහරවා දෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩකඩම් ටික ශ්‍රී ලාංකිකයන්ට සාම්ප්‍රදායික පරිදි ඉඩකඩම් පාරම්පරික ඉඩකඩම් ටික උන්ට අහිමිවීම සිදු වෙනවා. මේ කෝල්බ්‍රූක්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා. මේ කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණ කොහොමද ලංකාවේ ආර්ථිකය වෙනස් කරන්න බලපෑවි කියලා බලමු. ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තිය. කෝල්බ්‍රූක් විසින් ක්‍රියාත්මක කරනවා ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තිය. මේක හඳුන්වනවා පුතේ මුඩු බිම් පනත කියලා. මේකෙදි සිදු වෙන්නේ උඩරට රාජධානිය තුළ තිබුණා බොහෝම ශාස්ත්‍රීය ඉඩම් ප්‍රමාණය. කෝල්බ්‍රූක් දැක්කම මේ ඉඩම් ටික තම වටින ඉඩම් බොහොම ශාස්ත්‍රීය බොහොම සාරවත් ඉඩම් ටිකක් තිබුණා. ඒත් මේ ඉඩම් විශාල ප්‍රමාණයක් එක් පුද්ගලයන්ට අයිති වෙනවා. ඒක පාරම්පරිකව නිසා දරුවන්ට වගා කරන ඉඩම් ටික දරුවන්ට බෙදා දීමට මේ බොහොම ඉඩම් ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට තිබුණු ප්‍රජාතන්ට පුද්ගලයෙකුට. නමුත් කෝල්බ්‍රූක්ට අවශ්‍ය වෙනවා මේ ඉඩම් වල අයිතිය හොරගන්නට. මේ ඉඩම් කොටසක් රජයට ගන්නට. මේක කෝල්බ්‍රූක් ඇතුළේ උඩ වැටිය තමයි මේ මුඩු බිම් පනත. මේ වෙනතුරු වගා නොකර සියලු ඉඩම් සහ අයිතිය තහවුරු කර නොහැකි සියලුම ඉඩම් රජයට පවරා ගැනීම මේ මුඩු බිම් පනත හරහා සිදු කරනවා. මේ අනුව අපේ දේශීය ස්වදේශිකයන්ට තමන්ට පාරම්පරිකව හිමිවෙච්ච ඉඩම් අහිමි වීම පාරම්පරිකවම හිමිවෙච්ච විශාල ප්‍රමාණයට කඩම් වෙලා තමන් මුක්ති විඳින තමන් ජීවත් වෙන සහ තමන් වගා කරපු ප්‍රදේශ ටික විතරයි තමන්ට ඉතුරු වෙන්නේ. අනිකුත් සියලු ඉඩම් රජයට පවරා ගැනීම මේ කෝල්බ්‍රූක්ගේ මේ මුඩු බිම් පනත හරහා කරනවා. ඊට අමතරව මෙහෙම මුඩු බිම් පනතෙන් ලබාගත් ඉඩම් කෝල්බ්‍රූක් විසින් විදේශිකයන්ට විකිණීම සහ ස්වදේශිකයන්ට කිරීම ආරම්භ කරනවා. මේක කරන්නේ රජයේ ආදායම් සරි කර ගන්නට. රජයේ ආදායම් සරි කර ගැනීම ක්‍රමවලින් කෝල්බ්‍රූක් විසින් මේ ඉඩම් විදේශිකයන්ට මිලදී ගැනීමේ අවස්ථාවක් සැලසෙනවා. ලංකාවට ඉංග්‍රීසි ආරාධනා කරනවා කෝල්බ්‍රූක් ආරාධනා කරනවා එන්න ලංකාවේ ආයෝජනය කරන්න ලංකාවේ කර්මාන්තශාලා ඉදිකරන්නට හැකි සියලු නිලධාරීන්ට කියනවා ඇවිල්ලා ඉඩම් මිලදී ගන්න ලංකාවේ කියලා. ඒකට අපෙන් නොමිලේ පුරවගත්ත ඉඩම් ටික තමයි කෝල්බ්‍රූක්ට විකුණන්නේ. විකුණලා ඒකින් රජයට ආදායමක් ලැබෙනවා. ඒ ඉඩම් විකිණීම හරහා ධනය ආයෝජනය කර හැකි පුද්ගලයන්ට ඉංග්‍රීසියෙන් පුද්ගලයන්ට ලංකාවේ ස්වදේශීය ධනවතුන්ට ඉඩ සැලසෙනවා. මොහොතරයක්
ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන් තමයි මේ ඉඩම් මිලදී ගන්න. ඕනෑ විට ලංකාවේ ආයෝජනය කරනවා. ඒ කර්මාන්ත සඳහා. ඒ විතරක් නෙමෙයි කුරුඳු හා ලිංගු ඒකාධිකාරී පොලිටිකල් අංශයට දාන දෙනවා. ඍජු හා වක්‍ර බද පැනවීම. මාළු බත් ඉඩම් බත් සහ මත්පැන් කියන බදුවක ඍජු හා වක්‍රව පනවන බදු විදිහට අපි හඳුන්වනවා. ඒ විතරක් මේ බදු එකතු කිරීමේ අයිතිය වෙන්දේසි කිරීම සිදු කරනවා. බදු එකතු කර ගැනීම නැත්නම් බදු අය කිරීමේ අයිතිය වෙන්දේසි කිරීම දකින්නට පුළුවන් ඉංග්‍රීසියේ පාලන සමීපේ. ඉඩම් බදු එකතු කිරීමේ අයිතිය වෙන්දේසි කිරීම සහ ඉතිරි කිරීමේ බැංකු පිහිටුවීම ආදිය ඉංග්‍රීසියේ පාලන සමීපේ දකින්නට පුළුවන්. මේ බැංකු පිහිටුවීම වල කටයුතු කරනවා මේ ධන ආයෝජනය කරන්නට කියන්නේ ලංකාවේ ඉඩම් මිලදී අරගෙන කර්මාන්තශාලා බිහි කරන්නට තමන්ගේ මුදල් පරිස්සමෙන් යුතුව තැන්පත් කරලා තියන්නට ඒ වගේම ණය පහසුකම් ලබා ගැනීමට තමයි මේ බැංකු ක්‍රමය ආරම්භ කරලා තියෙන්නේ. මේ හේතු නිසා මේ ආර්ථික වෙනස්කම් එක්ක ලංකාවේ ඇති කරනවා ඉංග්‍රීසියෙන් විසින් වතු වගාව. අපෙන් ලබාගත් මුළුමේ පනත යටතේ ලබාගත් ඉඩකඩම් වල දැන් ඉංග්‍රීසියෙන් ඇති කරනවා වතු වගාව. ඒ යටතේ අපි කතා කරන පළවෙනි වගාව කෝපි වගාව. කෝපි වගාව. ලන්දේසි සංවිධානයේ හඳුන්වන බෝධි තමයි කෝපි වගාව කියලා කියන්නේ. ඒ වගා කරන ලැබෙන ඉතා සුළු වශයෙන් ළමයෙක් වගා කරන්නේ ඉතාම සුළු වශයෙන්. නමුත් ඉංග්‍රීසියෙන් ඩොලර් ස්ථාන කිහිපයකින් ගෙවතු වගාවක මුලින්ම කෝපි වගාව නැවත ව්‍යාප්ත කිරීම අරබයි. 1980 යුරෝ විතර කෝපි වලින් ඉහළ යාම නිසා කෝපි වගාවේ මුණ ඇදී සිටිනවා. කෝපි වගාව තමයි ලංකාවේ පළවෙනි වතු වගාව. මේක කෝපි කියන එක නමුත් අපිට ආගන්තුක දෙයක් නෙවෙයි නැහැ ඉංග්‍රීසියෙන් හඳුන්වලා දෙන්න. මේක ලන්දේසීයේ කාලේ ඉඳලා පවතින ලන්දේසීන් සුළු වශයෙන් ගෙවතු වගාවක් විදිහට ලන්දේසී පාලන කාලේදී කෝපි වගාව ජනප්‍රිය වුණා. නමුත් මහා පරිමාණ වතු වගාවක් විදිහට කෝපි වගාව ආරම්භ බ්‍රිතාන්‍ය පාලන සමයේ. යුරෝපයේ තුළ කෝපි වලට තියෙන එල්ලම වැඩි වෙනවත් එක්කම මේ කෝපි වතු ප්‍රමාණය ලංකාවේ වැඩි කරන්නට ඉංග්‍රීසියෙන් කටයුතු කරනවා. කෝපිගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වල බලපෑම නිසා විදේශිකයන් බොහෝමයක් කෝපි වගාවට ධනය ආයෝජනය කිරීමත් යුරෝපීය වල කෝපි වලින් ඉහළ යාම කෝපි වගාවට විශාල වශයෙන් ලාභ ලැබුණා. ඉන්දියානු ශ්‍රමිකයන් ලාභදායක ශ්‍රම ලබාගත හැකි වීම නිසා කෝපි වගාව දියුණු වෙනදීට පත් වෙනවා. කෝපි වගාව විශාල වශයෙන් ලාභ ලැබීම හේතුවෙන් තව තවත් කෝපි ප්‍රමාණය වැඩි වෙනවා. වගේමයි ඉන්දියාවෙන් ලාභදායී ශ්‍රමය ලැබෙනවා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු වැඩිපුර වැඩ කළාට ඉන්දියාවෙන් ඉංග්‍රීසියට හැකියාව තිබුණා. ඉන්දියාවෙන් බොහොම අඩු වැටුපකට එහෙම නැත්නම් කෑම ප්‍රකටයකට පමණක් මේ ශ්‍රමය සපයනවා. ඒ නිසා මේ ලාභදායී ශ්‍රමය හේතුවෙන් ඉන්දියාවේ ශ්‍රමිකයන් ඉන්දියාවෙන් පිරිස් ලංකාවට ගෙනීම මෙතනදී සිදු කරනවා. මේ අර තමයි අතුලේ ද්‍රවිඩ ජනතාව නිවිලා තියෙන්නේ. ඔවුන් නිතරම බැලුවා කෝපි වගාවේ උපරිම ලාභය ලබා ගැනීමේ අරමුණින් තමයි ඉන්දියාවේ ශ්‍රමිකයන් ලංකාවට ගෙනලා තියෙන්නේ. ඊට අමතරව කෝපි වගාවේ වෙනත් හේතු ගැන අපි කතා කරා. එඩ්වර්ඩ් බර්න්ස් ආණ්ඩුකාරයාගේ කාලේදී කෝපි වලට අයකර අපනයන බද්ද අඩු කරනවා. එඩ්වර්ඩ් බර්න්ස් ආණ්ඩුකාරයාගේ කාලේදී කෝපි වලට අයකර අපනයන බද්ද අඩු කිරීම හේතුවෙන් කෝපි වගාව තව තවත් දියුණු වෙනවා. ඊට අමතරව වර්තමාන කටයුතු වල ශ්‍රමය සැපයීම කම්පාය අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයෙන් නිදහස් කිරීම. ගතවල කටයුතු වල ශ්‍රමය සැප කම්පාවම අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයෙන් නිදහස් කරනවා. ඒකෙන් අඩපණ වෙන්නේ කුමක්ද? අනිවාර්ය සේවා රාජකාරී ශ්‍රම ක්‍රමය ඉවත් වීමත් එක්ක ගම් සභාව අඩපණ වෙනවා. ගම් සභාවට පිරිස එක්සුණා අනිවාර්ය සේවා රාජකාරී ශ්‍රම ක්‍රමය යටතේ
ගමේදී කටුවල නඩත්තු කර ගැනීමට මාර්ග ප්‍රවාහන පහසුකම් ව්‍යක්ති මාර්ග අනුතලිය කර ගැනීමට උන්වහන්සේ ඊට රාජ්‍ය කාර්යයට ලැබිච්ච ගම් සභා ක්‍රමය. නමුත් මේ ක්‍රමය ඉවත් කරලා කම්කරුවන් නැත්නම් ගම් සභාවේ ඉහළ තනතුරු දරන්නට වතු වගාවන් වල තනතුරු ලබා දීලා වතු බලා ගැනීමට වුණු යොමු කරනවා. මේ හරහා වැටුපකට තමයි මේක කරන්නේ. ගම් සභාවට කාලය නාස්ති කරනවට වඩා ශ්‍රමයේ සැපීමේ මේ වතුවගාවට කිව්වා කාර්යයට ශ්‍රමයේ සැපීමේ උන්ට ලාභයක් ගන්න. වැටුපක් නිසා පිළිසු කැමති ඒ වතුවගාවට සේවය සැපේ. මේ හරහා සිදු වෙන්නේ සදා වරුගේ අනුගමනයේ එහෙම නෙමු කරලා ලංකාවේ ගම් සභාව කියන සංස්කෘතිය දිනු කරනවා. ඒක ඉංග්‍රීසියට වාසියක්. මේ ගම් සභාව අඩපණ වීමෙන් ඉංග්‍රීසියට එරෙහිව කටයුතු කරන්න එකතු වෙන තැනක් ඔවුන් මර්ධනය කිරීමට යුදෝපායක් මේකින් විදිහට අපිට පේනවා. ඒ විතරක් නෙමෙයි අනිවාර්ය සේවා රාජකාරී ශ්‍රමිකයෙකු යුත්තේ වැඩිහිටි පිරිමින් වසරකට නියමිත දින ගණනක් ශ්‍රමයේ සැපීම නොමිලේ රජයට ශ්‍රමයේ සැපීම. මොකද මේකේ මේ ශ්‍රමයේ සැපීම රජුට කරගත දෙයක් නෙමෙයි. රජු වෙනුවෙන් කරගත දෙයක් නෙමෙයි. මිනිස්සුන්ම තමන්ගේ ආර්ථික දියුණුව උදෙසා තමන්ගේ වගා කටයුතු දියුණු කර ගැනීම උදෙසා තමයි මේව නඩත්තු කරගන්නට ඕනේ. ඒ කටයුතු මිනිස්සු එකතු වෙලා ගමේ මිනිස්සු එකතු වෙලා තමයි මේ කටයුතු කරන්නේ. එතකොට අමතර වේදනාවක් වැය වුණේ නැහැ. මේ නොමිලේ වසරකට දින ගානක් සේවය සපයන්නට ඕන වැඩිහිටි පිරිමි මේගොල්ලෝ බෙදා හදාගෙන මේ කෙනා එක කාලවල මේ කටයුතු වලට සම්බන්ධ වෙනවා. මේකේ තමන්ගේ භෞතික වලට නිසි පරිදි ජලය ලැබෙන නිසා කෘෂිකර්මාන්තයේ ඒ ආකාරයට දේශීය කෘෂිකර්මාන්තයේ ඒ විදිහට සිදු වෙගෙන ගියා. නමුත් වතුවගාවට ශ්‍රමිකයන් අවශ්‍ය වුණාම ගම් සභාවට සේවය සපයපු අනිවාර්ය සේවා රාජකාරී ශ්‍රමිකයන් පෝෂි කරන වැටුපට සේවයට බඳවා ගැනීම හරහා ගම් සභාවේ සේවය සපය පිරිස් වතුවගාවට යොමු වීමට ගම්මේ ශ්‍රමිකයෝ වතුවගාවට යොමු වීමට හේතු වුණා. රජයේ නිලධාරීන් පවා කෝපි වගාවට යොමු වුණා. රජයේ නිලධාරීන් පවා කෝපි වගාවට යොමු වීම එක සාමාන්‍ය මිනිස්සු තව තවත් මේ කෝපි වගාවට යොමු වුණා. කෝපි වගා ව්‍යාපෘත ප්‍රදේශවල බඳුත් එහෙම දුම්බර මෙදියාවත ගම්වල වේරාදෙණි මාර්ගයේ බඳුල සමත්ම ප්‍රතිමූල ප්‍රදේශවල ලංකාවේ කෝපි වගාව දීර්ඝකාලීන අවධියක සිදු වුණා. 1945 වගේ වෙනකොට කෝපි වතු 500ක් වුණ ලංකාවේ තිබුණා කියලා සඳහන් වෙනවා. එතකොට 1944 පස්සේ කෝපි වගාවේ පරිහානියට බලපාපු හේතු. මේ කෝපි වතු වගාවක් විදිහට මහා පරිමාණයෙන් ආරම්භ වුණේ කෝපි වගාව එළිව වැඩි වුණා. කෝපි වලට විචිල්ලම ලෝකෙ වැඩි වෙන්න පටන් ගත්තා. වඩාවක් ලංකාවේ තිබුණා කෝපි වලට මේ හේතු නිසා එන්නේ කෝපි වගාව දිනෙන් දින දියුණු වුණාට නමුත් 1844 පස්සේ කෝපි වගාවට යම් තාක්ෂණික කනකෝ හඳුනන්නට පටන් ගත්තා කියලා නිවැරදි. ඒක කෝපි වගාව පරිහානියට ලක් වීමට හේතු තමයි බ්‍රිතාන්‍යයෙන් අනුගමනය කළ නිදහස් වෙනද ප්‍රතිපත්තිය. දසකසේ සප්‍රණු බ්‍රිතාන්‍යයෙන් අනුගමනය කළ නිදහස් වෙන ප්‍රතිපත්තිය. ලෝක ආර්ථික පරිහානිය සහ කෝපි වතුවල වටිනාකම පහළ යෑම. ඒ වගේම කෝපි ආශ්‍රිතව හෙල්මියා වෙස්ට්‍රික්ස් කියන දිලිවරුගේ ඇතිපියන කියන කාරණා හේතුවෙන් කෝපි වගාවේ කෝපි වගාව පරිහානියට යන නොවේ. ඒ නිසා මේ විශේෂයෙන්ම මේ කෝපි වතුවල වටිනාකම පහළ යෑම හේතුවක් වෙනවා. හෙල්මියා වෙස්ට්‍රික්ස් කියන දිලිවරුගේ මේ කෝපි වල ආශ්‍රිත ව්‍යාප්ත වීම නිසා කෝපි වල තියෙන ගුණාත්මක බව ශ්‍රී ලංකාවේ කෝපි ගුණාත්මක බව අඩු වෙන්නට ඇති. මේ හේතු නිසා මේ කෝපි වගාවට දායකත්වය ගත්ත පිරිස් කෝපි වගාවන්ට ආයෝජනය කරලා ඉලියොතු හිමියන් කෝපි වගාව අතහැරලා කෝපි වෙනුවට වෙනත් වගාවන් කෙරෙහි යොමු වීමට ආරම්භ කළා තියෙනවා. කෝපි වගාවේ පසුව
ඔය නිවෙන්න තියෙන සිංහෝනා සහ කොකෝ වගාවන් වල. දැන් කෝපි වගාව පළවෙනි වතු වගාවේ ප්‍රතිවෙනියට සිංහෝනා කොකෝවා වගාවේ ආරම්භ කරන්න පටන් ගන්නවා. මේ දෙකම සමකාලීනව සිදු වෙනවා. එකම කාලෙක සිදුවෙන සිංහෝනා සහ කොකෝවා වගාව. ඒ සිංහෝනා කියන්නේ ක්වීනී කියන ඖෂධයේ ඉපදවීමට යොදා ගන්නවා. බෙහෙත් ඖෂධ පැලැටි. මේ මැලේරියා කියන රෝගයට ඖෂධ පිළිගන්න මේ ක්වීනී කියන ඖෂධය නිපද වෙනවා. මේක ප්‍රතිනිධිව මහ ලොකුවට තිබුණේ නැහැ. විශාල ප්‍රමාණයෙන් මේ එල්ලුමක් තිබුණේ නැහැ. ඒ නිසා මේ මොනවාද ඉල්ලුම් සීමිත වෙච්ච නිසා සීක්වන වගාව ඉතාම ජනප්‍රිය වෙලා ඉතාම ඉක්මනින් දියුණු වීමටපත් වෙන්නේ නැහැ. මේක ව්‍යාප්ත වෙනවත් එක්කම ආපස්සට මේක පරිහානියට යන එක හේතුවක් වෙනවා. මේ කෝපි වගාව පරිහානියට යන සමග වඩා උස්වින් වල නම් වගාව ව්‍යාප්ත වෙන්නේ. මේ ව්‍යාප්ත වෙන්නේ උස්වින් වල. ඒ විතරක් නෙමෙයි ලංකාවේ හැම ප්‍රදේශයකම ඒ නිසා වගා කරන්නට හැකියාව තිබෙන්නේ නැහැ සිංහෝනා වගාව. මේ හේතුව නිසා සිංහෝනා වගාව සාර්ථක වගාවක් බවට පත් වෙන්නේ නැහැ ලංකාවේ. කොකෝ වගාව සිංහෝනා වගාවට සමකාලීනව කොකෝ වගාව සිදුවෙන්නේ රාජ්‍ය විග්‍රහය ලැබීම නිසා කෝපි පරිහානියත් එක්ක කුමාරි සිංහෝනා වගාව ආරම්භ කරන රාජ්‍ය විග්‍රහයක් ලැබෙන නිසා. නමුත් මේ කොකෝ වගාවට වැඩි වශයෙන් සෙවණක් අත්‍යවශ්‍යයි. මේ වැඩි වශයෙන් සෙවණ මේ පළවදීදී පවා ලබා ගන්න දිය යුතු සෙවණ නිසා මේ සෙවණ ලබා දීමට වැඩි වියදමක් දැරීමට සිදු වෙනවා. මේ වගාවට සෙවණ ලබා දීමට අමතරව වියදමක් දැරීමට සිදු වීම නිසා මේ වගාව සාර්ථක වෙන්නේ නැහැ. මේ වගාවන් වල අරමුණ වැඩි වශයෙන් බහුල වශයෙන් ආර්ථික වශයෙන් ලබා ගැනීම අපිට අඩු පිරිවැයක් දරලා වැඩි ලාභයක් ලබා ගැනීම නෙමෙයි අරමුණ වෙන්නේ. වැඩි පිරිවැයක් ලබලා දරනවා කියන්නේ ලැබෙන ලාභය ලොකු ලාභයක් විශාල ලාභයක් ලබා ගන්නට බෑ. ඒක නිසාම මේ කොකෝ වගාවට බහුලව සෙවණ ලබා ගැනීමට වැඩි වියදම දැරීම සිදු වීම නිසා කොකෝ වගාවත් එනින්න පරිහානියට යන කොකෝ වගාවත් එච්චර සාර්ථක වෙන්නේ නැහැ ලංකාවේ. ඒ ප්‍රක්‍රියාවේ කොකෝ වගාව ලංකාවේ වැඩි අවශ්‍ය වෙලා කෙනෙක්ට ලංකාවේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හේතුව නිසා කොකෝ වගාව ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒත් මේ කෝපි සිංහෝනා කොකෝ කියන වගාවන් වලට පස්සේ මේ වගාවන් පරිහානියට යනවත් එක්කම තවත් වගාවකට යමු. තමයි තේ වගාව. ඒත් තේ කියන්නේ අදටත් වර්තමානයේ ප්‍රධාන අපනයන භෝගය. සිලුකොටි කියන්නේ ලෝකෙ බොහෝ තැන්වල ඉතාම ජනප්‍රියයි. ඔබට වදකලා ඇති විදේශිකයෝ ලංකාවට ආවම බහුල වශයෙන්ම මේ ශ්‍රී ලංකාවේ තේ උන් මිලදී ගන්නවා. ඒ කියන්නේ ඒ තරම්ම ලංකාවේ තේ රටවල සහ විදේශ රටවල් වල ඉතා ජනප්‍රිය වෙනවා. ඒකට හේතුව තමයි ගුණාත්මක වලින් ඉහළ තේ ලංකාවේ තියෙන නිසා. තේ වලට සුබ වාතාවරණය සුබ දායි දේශගුණයක් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට තියෙන නිසා බීලි කලාපයේ හැරෙනකොට බොහෝ ප්‍රදේශවල තේ වගා කිරීමේ හැකියාව තියෙන නිසා ලංකාවේ තේවල ගුණාත්මක භාවයෙන් ඉහළයි. ඒක නිසා තමයි ලංකාවේ තේ මෙච්චර ජනප්‍රිය. බලමු තේ වගාව. වැඩි වටිනාකමින් යුතු වැඩි ආදායමක් ගෙන දෙන භෝගයක්. වැඩි වටිනාකමකින් යුතු වැඩි ආදායමක් ගෙන දෙච්ච භෝගයක්. තේ වගාව පිළිබඳව තේ වගාව ලංකාවේ ව්‍යාප්ත කිරීමට සුදුසුද කියන එක පිළිබඳව අත්හදා බැලීම කිරීම ලංකාවේ ආරම්භ කරනවා. මොකද කෝපි මිල නිශ්චිත වෙන නිසා අත්හදා බලාපොළ වගාවක් වෙච්ච නිසා තේ වගාව ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල තේ වගාවෙන් ලැබෙනවා. තේ වගාවට යොමු වෙන හේතු ලෝක වෙළඳපොලේ කෝපි මිල වලින් පහළ යන කෝපි වගාවේ පිළිවිලේ තියෙන වගාව කොමන් පොදේ තේ වගාවට යොමු වීම උඩරට ප්‍රදේශයේ වගාවට සුදුසු වෙන භෝග අතර තේ වගාව අත්හදා ගැනීම කියන කාරණා නිසා තේ වගාව උන්නතියට හේතු බලපානවා. උදාහරණ විදිහට ගත්තම ජේම්ස් ටේලර්
ජෙන්ස් ටේලර් කියන විජය තමයි වතුව විදියට ඒ වගේ කිරීමට කරුකල් නැත්තේ අපි ආයේ අක්කර කිහිපයකදී වගා කරලා හදා බලනවා කොහොමද ලංකාවේ දේශගුණය කියන එක. ඒකට දකින්න බොහොම හොඳ ප්‍රතිඵල ලංකාවේ ඒක නිසා තීරණය කරන ලංකාවේ විශේෂයෙන්ම ආර්ථිකයයි මේ කඳුකරය තේරෙට කියලා. මේ අත්දැක බැලීමේ ප්‍රතිඵලයක් විදිහට 1975 වලට අක්කර 500ක පමණ දුර ප්‍රදේශයක තේ වගාව ව්‍යාප්ත කරන්නට හැකියාව තියෙනවා. නිසා සීග්‍රී තේ වගාව ලංකාවේ ව්‍යාප්ත වෙනවා. 1994 වෙනිදා මේ තේ වගාවේ විවරණය ලක්ෂ 4ක් පමණ වුණා කියලා කියනවා ලංකාවේ. ඒකට තේ වගාව ලංකාවේ තේ වගාව ව්‍යාප්ත වෙලා තිබුණ ලංකාවේ තේ වලට හොඳ තැනක්. යුරෝපා වෙනකදී හොඳ තැනක් ලැබෙනවා විදේශී වෙනකදී හොඳ ඉල්ලුමක් තියෙනවා ලංකාවේ තේ වලට. වියලි කලාපය හැඳින්වෙන හැම ප්‍රදේශයකම ලංකාවේ පොදුවේ තියෙනවා වියලි කලාපය හැඳින්වෙන හැම ප්‍රදේශයකම තිබෙනවා කර හැකි කියන තත්ත්වය උචිත ඒ සඳහා උචිත දර්ශනයක් ලංකාවේ තියෙන බව ඔවුන් සොයා ගන්න ඉංග්‍රීසි. කඳුරටට අමතරව පහතරට දෙන පහතරට බදාලේ මාතෘ ප්‍රදේශවල තේ වගා කරන ප්‍රදේශ කියලා නම් කරනවා. නවීන කර්මාන්තශාලාව යාත්‍ර සූත්‍ර විශේෂයෙන් තේ වලට භාවිතා කරනවා. ඒක භාවිතා කරපු නිසා ගුණාත්මක බවින් යුතු කොට තේ ලංකාවේ විතර ගන්නට හැකියාව ලැබෙනවා. මාර්ග පහසුකම් මේක මේ අවදී වෙන විට මාර්ග පහසුකම් කඳුකරේ ඉඳලා කොළඹට මාර්ග පහසුකම් දියුණු වෙනවා. මේ දියුණුව එක මේ වගාව දියුණු වෙන්න එක හේතුවක් වෙනවා. මේ පහසුකම් වල දියුණු වෙන සංකේත පහසුකම් වල දියුණු වෙනවා. මේ තේ වගාව තව තවත් දිනෙන් දින දියුණු වෙන්න එක හේතුවක් වෙනවා. අඩි 6000ක් දක්වා උස ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි වීම මෙරට තේ ප්‍රධාන ප්‍රාණ ද්‍රව්‍ය බොඩපත් වීම නිසා දිනින් දින තේ වගාව තවත් දියුණු වෙනවා. තේ වගාව ව්‍යාප්ත වෙච්ච ප්‍රදේශ ගත්තොත් එහෙම මධ්‍යම පළාත, ඌව පළාත, දකුණු පළාත, මාතර, දකුණු පළාත නම් ගාල්ල මාතර හම්බන්තොට, බස්නාහිර පළාතේ සමහර තැන්වල මේ තේ වගාව ව්‍යාප්ත වුණා. තේ වගාව මෙහෙම ව්‍යාප්ත වුණා. තේ වගාව ඉතා ජනප්‍රියව සහ බොහෝම හොඳින් ලංකාවේ ව්‍යාප්ත වුණා. ඒ කාලයකදී යම්තාක් දුරට තේවල ආදායම අඩු වුණා. ඒ 1929 ඇතිවෙච්ච ලෝක ආර්ථික පරිහානිය නිසා. ඉතින් ලෝක යුද්ධ තත්ත්වයක් ලෝකයේ වෙලා තියෙනවා. මේ ලෝක යුද්ධ ආර්ථික පරිහානියක් සිදු වුණා. 1929 දශකයකට පළවෙනි ලෝක සංග්‍රාමයේ පස්සේ තෝග තේ විශාල වශයෙන් තේ තොග වෙනකොට ආවා. ඒකට මේ තේවල ඉල්ලුම කොට පහළ ඒ නිසා මේ ආදායම අඩු වෙලා තියෙනවා. තේ ආදායම 1929 වගේ වර්ෂයක. 1930 වෙනකොට මෙරට තේවත ප්‍රමාණය මධ්‍යම හා විශාල ප්‍රමාණයේ වතු 1200ක් විදිහට ගණන් බලලා තියෙනවා. ඊළඟට පොල් වගාව, කෝපි වගාව, සිංකුණ හා කොකෝ වගාව, ඊළඟට තේ වගාව වගේම ලංකාවේ පොල් වගාවට බ්‍රිතාන්‍ය අවතීර්ණ වෙනවා. ඒකට පොල් කියන්නේ අතීත කාලේ ඉඳන් අපේ රටේ තිබිච්ච භෝගයක්. මේක අපිට ආගන්තුක ආධුනික දෙයක් නෙමෙයි. ඒකට ගෙවතු වගාවක් විදිහට තමයි පොල් අපේ රටේ තිබෙන්නේ. හැම ගෙදරකම එක පොල් ගහක් හරි අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක අපේ රටේ විදිහ. ඒ නිසා පොල් කියන එක අපේ රට අලුත් දෙයක් නෙමෙයි. නමුත් ඉංග්‍රීසියෙන් මේක මහා පරිමාණයෙන් වතු අධිකරණ මහා පරිමාණයෙන් වගා කිරීම ආරම්භ කරනවා. ඒ නිසා විදේශිකයන්ට වඩා ස්වදේශිකයෝ පොල් වගාවට යොමු වීම විශේෂයෙන් කැපී පෙනෙන ලක්ෂණයක්. මොකද අපිට පොල් කියන එක ආධුනික ආගන්තුක භෝගයක් නොවන නිසා. උදාහරණයක් විදිහට 1980 වෙනිකට මෙරට පොල්වතු හිමි ශ්‍රී ලාංකිකයෝ පොල්වතු හිමි ශ්‍රී ලාංකිකයෝ 65% කියලා ගණන් බලලා තියෙනවා. 65% විතර ස්වදේශිකයෝ තමයි මේ පොල් වගාවට නඟුලා තියෙන්නේ. පොල් වගාවේ උන්නතියට බලපෑම හේතු 1950 වෙනකොට කෝපි වෙළඳපොළ පහළ යාම නිසා පොල් වගාව පිළිබඳ උනන්දුවක් ඇති වෙනවා. යුරෝපියන් වඩා ස්වදේශිකයන් මේ වගාවට යොමු වීම 1920 වෙනකොට
මෙරට විදේශ විනිමය 27ක් පොළොවේ වීමට හැකිවීම කියන කාරණා සහ ලුණු විල පොල් පර්යේෂණ ආයතනයක් පිහිටුවීම. මේ පොල් පර්යේෂණ ආයතනයක් පිහිටවල මේ වගාව තවතවත් දියුණු වෙන්න කටයුතු කරන නිසා දිනෙකින් මේ වගාව දියුණු වුණා. තේමෙන්ම ප්‍රධාන අපනයන භෝගයක් වෙනවා පොළොත් අපි. පොල් වගාව ව්‍යාප්ත වෙච්ච ප්‍රදේශ පද්ධතියේ උත්තර කුරුණෑගල ගම්පහ බහුලව තේ වගාව පොල් වගාව සිදු වෙච්ච ප්‍රදේශ යෝගින් හම්බන්තොට නතර ගාලය ප්‍රදේශවල බොහෝ වශයෙන්ම පොල් වගාව සිදු වෙනවා. ඊළඟට වතු වගාවක් විදිහට ව්‍යාප්ත වෙලා තියෙනවා රබර් වගාව. රබර් වගාව ගත්තම 1977 දී රබර් ගස හඳුන්වලා දීලා තියෙනවා ලංකාවේ 1977. මේ රබර් වගාව හඳුන්වලා දීමත් එක්ක දැන් තේ වගාව වගේම පොල් වගාව ජනප්‍රිය වෙනවා ලංකාවේ. රබර් වගාව තාසී ලංකාව ව්‍යාප්ත වෙලා ජනප්‍රිය භෝගයක් බවට පත් වෙනවා. මෝටර් කර්මාන්තයේ දීපුවා රබර් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒතර ඒ නිසා හොඳ ආදායමක් ලබා ගැනීමට හැකියාව තිබුණා රබර් වල. ඒ නිසා රබර් වගා කිරීමට බොහෝ වැඩිකරු බොහෝමයක් මේ රබර් වගාවට යොමු වුණා. මෙතනට ගැළපෙන රබර් වර්ග සොයා ගැනීම. ඒ රටවලට ආවේනික රබර් වර්ග තියෙනවා. ඒතර මේ අපේ රටට ගැළපෙන රබර් වර්ග අතලවලින් සොයාගත්තා. ඒක නිසා රබර් වගා වේදෙදී ඒක වෙනවා. නිෂ්පාදන ක්‍රම ශිල්ප දියුණුව. රබර් රාශිත නිෂ්පාදන රබර් කීරි කැපීම සිට රබර් එකතු කිරීම රබර් ශීට් කිරීම මේ ආදී ක්‍රම ශිල්ප දියුණු වෙලා තියෙනවා. කෙටි කාලීනව තේමින පහළ යෑම. කෙටි කාලීනව තේමින පහළ යෑමත් රබර් වගාවේ දියුණුවට එක හේතුවක් වුණා. අගරවත්ත රබර් පර්යේෂණාගාරයක් පිහිටි වෙනවා. මේ රබර් පර්යේෂණාගාරයෙන් දිගින් දිගටම රබර් වගාවෙන්න කීරි කටයුතු සිදු වෙච්ච නිසා රබර් වගාව සීග්‍රයෙන් ව්‍යාප්ත වීම සිදු වෙලා තියෙනවා. 1920 වලට අපනයන ආදායම 30ක් පමණ රබර් නිෂ්පාදන වලින් ලැබෙනවා. ලංකාවේ අපනයන ආදායම 30ක් රබර් වලින් ලැබීමක් එක හේතුවක් වෙනවා රබර් වගාව තවතවත් දියුණු වෙන්නට. රබර් වගාව ව්‍යාප්ත වෙච්ච ප්‍රදේශ ගත්තත් කෑගල් අගරවත්ත කලිතර කොළඹ රත්නපුරේ ගාල්ල මාත් බහුලව ව්‍යාප්ත වෙච්ච ප්‍රදේශ වලට ගන්නවා කෑගල්ල අගරවත්ත සහ කලිතර. මේ ආකාරයට රබර් වගාව ව්‍යාප්ත වෙනවා අපේ රටේ. අපි සාකච්ඡා කළා අද දින නිතානේ රටේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනයේ ස්වභාවය පිළිබඳව කොහොමද ඔවුන් අපේ රටේ ආර්ථිකය වෙනස් කරේ පැවතිච්ච සම්ප්‍රදායික ආර්ථිකය කියලා. ඒතර ඔවුන් වතු වගාව අපේ රටේ ආරම්භ කරපු ආකාරයක් ඒ වතු වගාවන් මොනවද කියන එක අදින් අපි සාකච්ඡා කරා. මේ ඊළඟ පාඩම් වලදී නැවත හම්බ වෙනවා.